සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිතවල
මෙතෙක් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ තෘෂ්ණා වර්ගයේහි සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රතනයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති සබ්බ රතින් ධම්ම රතින් ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. මේ උතුම් ගාථා රතනය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විශාල දිව්‍ය පිරිසක් අරමුණු කරගෙන. ගාථා රතනයේ සරල තේරුම සියලුම දානයන් අභිභවනය කරන යම් දානයක් මේ ලෝකෙ වෙත්ද ඒ උතුම්ම දානය ධර්ම දානයයි. සියලුම රසයන් අභිභවනය කරන යම් රසයක් මේ ලෝකෙ ඇද්ද ඒ උතුම්ම රසය ධර්ම රසයයි. සියලුම රතීන් අභිභවනය කරන යම් රතියක් මේ ලෝකෙ ඇද්ද ඒ සියලුම රතීන් අභිභවනය කරන්නේ ධර්ම රතියයි. සියලු දුක් නැති කරන සංසාර දුක කෙරවල කරන යම් කාරණාවක් මේ ලෝකෙ ඇද්ද තණ්හාව ක්ෂය කිරීමෙන් ඒ උතුම් තැනට ළඟා වෙන්න පුළුවන්. මේ තමයි සරල තේරුම. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙවිවරුන් අතර තමයි මෙහෙම පැනයක් ඇති වෙන්නේ. සියලුම දානයන්ට වඩා උතුම් දානය මොකක්ද? සියලුම රසයන්ට වඩා උතුම් රසය මොකක්ද? සියලුම රතීන්ට වඩා උතුම් රතිය මොකක්ද? කුමක් නැති කිරීමෙන් සසරින් එතර වෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්න හතරට පිළිතුරු හොයන්න මේ දෙවිවරු 12 අවුරුද්දක් තිස්සේ 10000ක් සක්වලේ හැම තැනම සැරිසැරුවා. කිසිම තැනකින් මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ දෙවිවරු නැවත වතාවක් අපේ සක්වලේ සතරවරන් දෙවිවරු ළඟට එකතු වුණා. නැවත වතාවක් සතරවරන් දෙවියන්ගෙන් මේ පැනේ විමසුවහම ඒ අය සඳහන් කළා අපට නම් මේකට පිළිතුරු වැටහෙන්නේ නැහැ. නමුත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාවක් ඇති කෙනෙක්. මොකද සක්‍ර දේවේන්ද්‍රයන්ට පුළුවන් කියලා සඳහන් කරනවා දහසක් දෙනා එකවර තමන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. උත්තර වැටහෙනවා. සහස් සක්ක කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා අපි යමු. සක් දෙවිඳුගෙන් අහමු. සියලුම දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පැනයන්ට පිළිතුරු ඉල්ලුවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළේ මෙවන් පැනයන්ට පිළිතුරු තමන්ටත් නොවැටහෙන බවයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහනවා මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? දෙවිවරු සඳහන් කරනවා ස්වාමීනි ජේතවනාරාමේ. එහෙනම් අපි යමු. මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් විතරමයි. විශාල දිව්‍ය පිරිසකුත් අඬ ගහගෙන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ මුළු ජේතවනාරාම භූමියම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සියලුම දෙවිවරුන් එක්ක බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක හිටියහම
බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගෙන් අහනවා මහරජ මෙතරම් දෙව් පිරිසක් එක්ක කුමන කාරණාවක් සඳහා මෙහි ආවද කියලා. උන්වහන්සේට සඳහන් කළේ ස්වාමීනි මේ දෙවියන්ට ප්‍රශ්න 4ක් ඇති වෙලා තියෙනවා. දැනට 12 අවුරුද්දක ඉඳලා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා තියෙනවා. 10000ක් සක්වලේ කිසිම තැනකින් පිළිතුරු ලැබිලා නැහැ. ඉන් පස්සේ අන්තිමට මං ළඟටත් ඇවිල්ලා ඇහුවා. ස්වාමීනි උත්තර නම් මට වැටහෙන්නෙත් නැහැ. ඒ නිසා වුන්ට මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ යම් තැනකද අපි එතෙන්ට යමු කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජ කිනම් ප්‍රශ්න 4ක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ඇති සියලුම රසයන් අභිභවනය කරපු රසය මොකද්ද? මේ ලෝකයේ ඇති සියලුම දානයන් අභිභවනය කළ දානය මොකද්ද? මේ ලෝකයේ සියලු රසයන් අභිභවනය කළ රසය මොකද්ද? මේ ලෝකයේ සියලු රතීන් අභිභවනය කළ රතිය මොකද්ද? කුමක් නැති කිරීමෙන් සසර දුක් නිවන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා දේවේන්ද්‍රය මේ පැනයන්ට පිළිතුරු සපයා ගන්න නම් මේ 10000ක් සක්වලේ කොහෙන්වත් කෙනෙක් හමු නොවන බව පුදුමයක් නෙමෙයි. මේ පැනයන්ට පිළිතුරු ලබා දෙනවා නම් පිළිතුරු ලබා දිය යුත්තේ මා විසින්මයි. එනිසා මම මේක විසඳලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං ගිනාති. මහරජ දේවේන්ද්‍රය මේ ලෝකයේ සියලුම දානයන් අභිභවනය කරන යම් දානයක් ඇතනම් ඒකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. පින්නතුනි ධර්ම දානය සියලුම දානයන් අභිභවනය කරන්නේ කොහොමද? මේ ලෝකේ සියලු දාන කියලා කියහම කොයි තරම් දාන තියෙනවද? ඒ කාරණාව විස්තර කරනකොට කරුණු ගොඩක් පැහැදිලි කරනවා. ඒක උදාහරණයක් මෙහෙම දේශනා කරනවා. මේ මුළු පොළොව තලයේම බෙර ඇහැක් වගේ සමතලා කරලා පළඟින් පළඟ ගැටෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා කෙසෙල් ගොබ තරම් ඊටාම සිනිදු සුව පහසු ඇති වටිනා චීවර මහ පොළොවේ ඉඳලා අහස උසට ගොඩ ගහලා මේ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට පූජා කරලා ලබනවද යම් කුසලයක්? ආන්ගේ පින්කම අවසානයේ ආනිසංස පැහැදිලි කරන්න යම් සතරපද ගාථාවක් දේශනා කරලා යම් දේශනාවක් කරනවා නම් ඒ දේශනාවෙන් ලැබෙන ආනිසංසයේ 12 කලාවෙන් එක කලාවක්වත් අර පූජාවෙන් ලබන්න බෑ කියලා සඳහන් කරන්නේ. හිතලා බලන්නකෝ. විවේකීව සෑහෙන වෙලාවක් හිතන්න ඕනේ. ඒ තරම් පූජාවක් පොළොව ගැබ සම්පූර්ණයෙන් සමතලා කරලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවනවා කියලා සඳහන් කළේ. එතකොට මේ සියලු දෙනා වහන්සේටම ඊටාම සිනිදු සිවුරු අහස උසට ගොඩ ගහලා පූජා කළත් ඒ ආනිසංසයට වඩා මේ හතරපද ගාථාවෙන් කරන අනුශාසනාව ආනිසංස සහිතයි කියලා දේශනා කළේ. ඊළඟට දේශනා කරනවා අනුරාධපුරයේ මහා මළුව. එහෙම නැත්නම්
මහමෙවුනා උයන. ඒ මහමෙවුනා උයන තිබුණා දහස් ගණන් රහතන් වහන්සේලා වැඩ හිටපු මහා විහාර භූමිය. අදටත් නටබුන් දකිනවා ලෝහ මහා ප්‍රාසාදයේ. මේ මහා විහාරයේ ලෝවා මහපාය වගේ සංඝාවාස 100,000 ගණන් හදලා සම්බුද්ධ ශාසනයට පූජා කරලා යම් ආනිසංසයක් ලබනවද? ඒ ආනිසංසයත් හතර පද ගාථාවකින් කරන අනුශාසනාවකින් ලබන කුසලය ඉක්මවන්න සමත් නැහැ කියලා. නැවත සඳහන් කරනවා. යම් කෙනෙක් මේ ශාසනය උදෙසා කොයි ආකාරයක පූජාවක් කරලා අද හිතාගන්න බැරි තරම් මිලක් අනාථපිණ්ඩික සිටුතුමා ආදී මහ සිටුවරු රන් කහවණු 54 කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු ජේතවනාරාමයේ පින්නතුනේ ඒකට වියදම් කරපු මුදල රන් කහවණුනේ 54 කෝටිය. ඒක රුපියල් බවට පත් කළා නම් කෝටි කීයක් වෙයිද? එයින් ලබාගත් කුසලයේ විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ පූජා කරලා ලැබපු කුසලයේ මේ වාගේ මහ පිංකම් ඒ වගේ ලබන ආනිසංස හතර පද ගාථාවකින් කරන අනුශාසනාවක ආනිසංසයේ 11 කලාවෙන් එක කලාවක්වත් නොවටින බව තමයි සඳහන් කරන්නේ. ආන් එතකොට ධර්ම දානය කොයි තරම්නම් මහත්ඵලද? කොයි තරම් ශ්‍රේෂ්ඨද? එතකොට මේ දායක පිරිස් හැමදාම කවුරු හරි දායකත්වයක් දෙමින් ලෝක සත්වයා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන මෙවන් මාධ්‍ය ආයතන වලින් කොයි තරම් ධර්ම දේශනා ප්‍රචාරය කරනවද? එතකොට ඒ පිරිසත් රැස් කරගන්නේ ධර්ම දානමය කුසල කර්මයම තමයි. එතකොට ඔබ කොච්චර කුසල් රැස් කරගන්නවද? එහෙම හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන්. නමුත් මේ තරම් ධර්ම දානය ආනිසංස සහිත වෙන්නේ ඇයි කියන කාරණාව කොහොමද කියන කාරණාව අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කෝටි ගණන් වියදම් කළා කියලා කියහම ධර්ම දාන පින්කමක් කරන්න එච්චර වියදම් කළේ නෑනේ අපි කියලා හිතෙනවනේ. 30-40000ක් 50000ක් මුදලින් වියදම් කරයි. නමුත් අර මුලින් සඳහන් කරපු පූජාවන්ට කෝටි ගණන් වියදම් වෙනවා. නිමක් නැහැ. නමුත් ආනිසංසයේ කුඩයි කියලා සඳහන් කළේ. අඩු වියදමකින් කරන පින්කමක් කෝටි ගණන් වැඩි වියදමක් කරලා කරන පින්කමක ආනිසංසයට වඩා කොහොමද වැඩි වෙන්නේ? බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. අපිටත් ඒක තේරුම් ගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. අපි කරුණක් දෙකක් පැහැදිලි කළොත්. අපි මුලින් සඳහන් කළ විදිහට පොළොව තලයේ පුරාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා චීවර පූජා කරලා මහ කුසල් ලබන්න. ඒ වගේම මහමෙවුනා උයනේ තියෙන මහා විහාරයේ ලෝවා මහ පාය වගේ ආරාමවල 100 ගණන් 10 ගණන් හදලා පූජා කරන්න. අනාථපිණ්ඩික විශාකා උපාසිකාව මේ ආදී නොයෙක් සදහැවතුන් එවන් වටිනා මනරම් ආරාම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කළේ තමන් තනියම හිතලා නෙමෙයිනේ. බණ අහලා ආනිසංස දැනගෙන ධර්මය තුලින් ඉගෙනගෙන මාත් මේ වාගේ පින්කමක් කළ යුතුයි කියලා කල්පනා කරලානි.
එතකොට ඒගොල්ලන්ට එහෙම කල්පනාවක් වෙන්න, එහෙම පූජාවක් කරන්න මග කීවේ කවුද? ධර්ම රත්නේනි. අන්න ඒක නිසා තමයි සියලු දානයන් පරාජය කරනවා කියලා සඳහන් කළේ. හැම කෙනෙකුටම මහානීය කුසල් කරගන්න පාර පෙන්වුවේ ධර්මය. ඊළඟට පින්නතුනි, මේ ශාසනයේ උතුම් ධර්ම දාන පින්කම් කොච්චර සිද්ධ වුණාද? ධර්ම දානේ මහා හිමිකරුවා නියමු ආනන් වහන්සේ අන් අයට දානය කරන්න ධර්මයේ ලෝකෙට උපද්දවල දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ධර්මය උපද්දවන්න පුළුවන් අය දෙන්නයි ඉන්නේ කියලා ධර්මයේ සඳහන් කරන්නේ. වෙන කාටවත් ධර්මය උපද්දවන්න බෑ. උපද්දවල තියෙන ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ සීමාවට අනුව දේශනා කරන්න විතරයි පුළුවන්. එමනම් ධර්මයේ උපත භාග්‍යතුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයට රජෙක්, ධම්ම රාජස්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාමියා, ධම්මස්සාමිස්ස. බුදුරජාණන් වහන්සේ ධර්මයට ඊශ්වරයෙක්, ධම්මිස්සරස්ස. ඊශ්වර කියලා කියන්නේ ලෝකෙ මැව්වේ ඊශ්වර කියලානේ සමහර අය කියන්නේ. එහෙමනම් ධර්මයට ඊශ්වරයෙක් භාග්‍යතුන් වහන්සේ. ලෝකෙ මැව්වේ ඊශ්වර නෙමෙයි. නමුත් අපි ගාව එහෙම ජනප්‍රවාදයක් තියෙනවනේ. එන් ධර්මයට ඊශ්වරයෙක් භාග්‍යතුන් වහන්සේ. ඒකේ ධර්මය ලෝකෙට ඉපැද්දුවේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා දහම් අමා වැහි වැස්සා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රේ මුඛයෙන් වගේම සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලා, තව ධර්මදරයන් වහන්සේලා ලෝ සතුන් සුවපත් කරමින් ඒ නිර්මල ධර්ම රත්නයේ ලෝකේ බොහෝ දෙනාට දේශනා කළා. බොහෝ දෙනා සංසාරයෙන් එතර කළා. ඒ වගේම තමයි ඒ කාලෙන් පස්සේ මේ ලෝකෙ සිද්ධ වුණා තවත් අපූරු ධර්ම දානමය පින්කමක්. ඒ පින්කම කළේ කවුද? 7 අවුරුදු වයසේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. චණ්ඩාශෝකව ධර්මාශෝක කෙනෙක් බවට පත් කළේ ඒ පුංචි උතුමන් වහන්සේ. වයසින් කුඩා ගුණයෙන් උසස් ඒ උතුමන් වහන්සේ චණ්ඩාශෝක ධර්මාශෝක කළා. චණ්ඩාශෝක ධර්මාශෝක වෙනකොට මොන පරිවර්තනයක් ධර්මාශෝක මහරජුරුව තුල වෙනවද? සම්මා සම්බුද්ධ ශාසනය නැවත පිරිසිදු කරන්න දුස්සීල භික්ෂූන් සසුනෙන් නිරපලා ධර්ම සංගායනාව කළා. අදත් ඔබට මට නිර්මල ප්‍රඥප්තිය ලැබෙන්න ඒක මොනතරම් උපකාරයක් වුණාද? ධර්මාශෝක මහරජුරුව 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක් විහෙර විහාර හදලා මහා කාශ්‍යපයන් වහන්සේ තැන්පත් කරලා තිබ්බ තැනින් ධාතුන් වහන්සේලා හොයලා ඒ විහෙර විහාරවල තැන්පත් කරලා මහ ජනතාවට වැඳ පුදා ගන්න, නිවනට පාර හදා ගන්න, සසර විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න මම්පෙත් විවර කරලා දුන්නා. තවත් නොඑක ආකාරයෙන් බුදු දහම ප්‍රචලිත කරන්න කටයුතු කළා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ලෝකේ තවත් රටවල් ගණනාවකට බුදු දහම ව්‍යාප්ත කරනකොට තමන්ගේ එකම පුතා ජම්බුද්දීපේ යුව රජුරුව පැවිදි කරලා බුදුරජාණන් වහන්සේගේ ආඥාවට අනුව
ලක්දිවට දහම් පණිවිඩේ දීලා එවන්න කටයුතු කළා. මේ පරිවර්තන වෙන්නේ ඔක්කොම මොකක් නිසාද? ධර්ම දානය නිසා. ආන් එහෙමනම් පින්නතුනි මේ ශාසනයේ අසදෘශ්‍ය මහ දන් දුන්නෙත් අනාථපිණ්ඩික කොස ආදී සිටුවරු සුජාතාවාගේ විශාකාවාගේ මහ දේවිවරු ඒ තරම් මහා වෙහෙර විහාර සංඝාරාම ගොඩනගල ශාසනයට පූජා කළෙත් මුලින් උදාහරණයට සඳහන් කරපු විදිහට ආස උසට චීවර ගොඩ ගහලා පූජා කළෙත් බණ අහපු නිසානේ. ඒ ජීවිත වෙනස් වුණේ ධර්මයේ නිසානේ. කුසලයේ වටිනාකම සංසාර සැපය ලබන්න නම් පින අත්‍යවශ්‍යයි කියන කාරණාව පැහැදිලි කරන තැන මේ කරුණු දැනගෙන මේ වාගේ මහ පිංකම් කළා. බණ අහපු නිසා. ධර්මයෙන් තමයි ඒක කියලා දුන්නේ. අදත් හරියට කෙනෙක් ධර්ම ශ්‍රවණය කළොත් ඒ ජීවිත කොච්චර වෙනස් වෙයිද? හැබැයි හරියට බණ අහන්න ඕනේ. හරියට බණ අහපු කෙනෙක් නැගිටින්නේ වාඩි වෙච්ච කෙනාට වඩා හුඟක් වෙනස් කෙනෙක් හැටියට. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකන්න හිතනවා. දරුවන්ට බිරිඳට සලකපු නැති අය අඹදරුවන්ට සලකනවා. පන්සිල් ආරක්ෂා කරපු නැති අය පංචශීලයට ගරු කරනවා. පොයට පේවස් සමාදන් වුණේ නැති අය පොයට පෙහෙවස් ගන්නවා. දම් පැන් දුන්නේ නැති අය දම් පැන් දෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. සසර බය නොදැනුණ අය සසර බිය දකිනවා. බණ අහපු නැති අය බණ අහනවා. හරියට බණක් ඇහුවොත් ජීවිත කොච්චර වෙනස් වෙනවද? මොන තරම් පරිවර්තන වලට ජීවිත බඳුන් වෙනවද? දුස්සීලයා සීලවන්තයන් බවට පත් වෙනවා. සිල්වතුන් සීල විසුද්ධිය හොයාගෙන යනවා. දාමරිකයා දාමරිකකම් අතහරිනවා. ධර්ම ශ්‍රවණය කළොත් හරියට මේ විශ්වයේ සකල සත්ව ප්‍රජාවම සතර අපායෙන් නිදහස් කරලා සුගතියෙන් සුගතියට යවන්න පුළුවන් යම් මගක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල විතරයි. මේ ධර්ම දාණයට කරන්න පුළුවන් දේ ලෝකේ වෙන කිසිම දානයකට කරන්න බෑ. ආන් ඒක නිසා ධර්ම දාණය සියලු දානයන් අභිභවනය කරනවා කියලා දේශනා කළා. සබ්බ රසං ධම්ම රසං ජිනාති. මේ ලෝකේ සියලුම රසයන් අභිභවනය කරන උතුම්ම රසය ධර්ම රසයයි. සියලුම රසයන් ලුණු රස, කටුක රස, ඇඹුල් රස, ලවණ රස, කසාය රස, මధుර රස ප්‍රධාන රස 6ක් ලෝකේ තියෙනවා. මේ සියලු රසයන් අභිභවනය කරනවා දහම් රසය. ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනකොට හැබැයිම ධර්ම ගෞරවයේ පදනම් කරගෙන බණ ඇහිය යුතු විදිහටම බණ අහනවා. කොහොමද බණ අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ මනවින් ධාරණය කරගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ මේ ධර්මයේ දැනගන්න ඕනේ. මනසානුපෙක්ඛිතා තමන්ගේ මනසින් තේරුම් ගන්න ඕනේ. දිට්ඨිය සුප්පටි විද්දා
දන්න ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ විදර්ශනා කරන්න ඕනේ. හොඳට අහන්න ඕනේ. අහන ධර්මයේ ධාරණය කරන්න ඕනේ. වචනයක් ගානේ ප්‍රගුණ කරන්න ඕනේ. මේක තමයි බණ අහන තැන තියෙන වටිනාම කාරණාව. වචනයක් ගානේ අහන්න ඕනේ. හිතලා බලන්න. මේ කියන විදිහට අපි බණ අහලා තියෙනවද කියලා. පළවෙනි බණ පදේ ඉවර වෙනකොට දෙවෙනි බණ පදයට හිත ගෙනියන්න ඕනේ. තුන්වෙනි බණ පදයට හිත යනවා මිසක් ඊළඟට හතරවෙනි බණ පදයට හිත යනවා මිසක් බාහිරට හිත නොයන්න ඕනේ. එහෙනම් හිත බහැරට යා නොදී වචනයක් ගානේ අහනවා කියලා කියන්නේ ඒක භාවනාවක් වෙන්නේ නැද්ද? හැබැවින්ම ඒක භාවනාවක්. හිත එක අරමුණක. එහෙම බණ අහපු අය දේශනාව ඉවර වෙනකොට හේතු සම්පත් තිබුණා නම් සෝවාන් වුණා. සකදාගාමි අනාගාමි විතරක් නෙමෙයි අරහත්ත්වයේ කරා පවා ගමන් කළා. ධර්ම ශ්‍රවණේ තරම් වටිනවා. ඊළඟට පින්නතුනි වචනයක් ගානේ අහන්න කියලානේ අපි කිව්වේ. ඊළඟට කියන මනසානුපෙක්කිතා. තමන්ගේ මනසේ තැම්පත් කරගන්න ඕනේ අහපු ධර්මයේ. තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න ඕනේ ධර්මයේ. එතකොට තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න කියලා කියනකොට අපි බණ අහන්නේ මොන භාෂාවෙන්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. හරියටම අහනවා නම් පාලි වචනයෙන්ම පාලි භාෂාවෙන්ම අහන්න ඕනේ. පාලියෙන්ම බණ අහන්න ඕනේ. ඉතින් එහෙම වෙන්න නම් හොඳ පාලි දැනුමක් තියෙන්න ඕනේ. වර්තමානයේ පාලි දැනුම තියෙන අය හුඟක් අඩුයි. ගිහි සමාජෙ කොහොමත් නැති තරම්. නැත්තෙම නෑ. ධර්මය දැනගන්න උවමනාය ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත අයත් ඕන තරම් ඉන්නවා. පැවිද්දෝ අතර වැඩිපුර පාලි දන්න අය ඉන්නවා. නමුත් පාලි නොදන්න අයත් නැතුව නෙමෙයි. ධර්මයේ සඳහන් කරපු විදිහට හරියටම බණ අහන්න නම් පාලි භාෂාව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. පාලි භාෂාව අමාරුද? පාලි භාෂාව අමාරු නෑ. ලංකාවේ අයට මේ ලෝකේ අනික් හැම රටකම අයට වඩා පාලි ඉගෙන ගන්න පහසුයි. ඒ සුදුසුකම වැඩියෙන්ම තියෙන ජාතිය ලංකාව. මොකද අපේ භාෂාව සිංහල භාෂාව මිශ්‍ර සිංහල කියලා අපි කියන්නේ. පාලියෙන් සංස්කෘතෙන් කොටස් ඇවිල්ලා අපේ භාෂාව හැදිලා තියෙන්නේ. පාලි භාෂාව අපිට සමානකම් දක්වනවා. අනික අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක. මේක භාග්‍යතුන් වහන්සේගේ භාෂාව. පාලිය කියලා කියන්නේ ලෝකේ මව්බස. විශ්වයේ මව්බස. නමුත් අපි දක්වන්නේ උනන්දුවක්. පාලිය ඉගෙන ගැනීමම ධර්මය ඉගෙන ගැනීම වගේ. අද කෙනෙක් පාලි ඉගෙන ගන්නෙම ධර්මය කියව ගන්න. පොතපත හසුරව ගන්න. එහෙනම් පාලි ඉගෙන ගන්නෙම උතුම් අරමුණක් වෙනුවෙන් ධර්මය අධ්‍යයනය කරන්න පාලි ඉගෙන ගන්න නිසා පාලි ඉගෙන ගැනීම ලොකු පින්කමක්. මොකද ධර්මය අධ්‍යයනය කරන්නයි පාලි ඉගෙන ගන්න. අපිට උනන්දුව නෑ මිසක් පුළුවන්කම නෑ නෙමෙයි. උනන්දුව නැතිකමයි තියෙන්නේ. බැරිකම නෑ කොහොමත්. සමහර වෙලාවට කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ වාගේ විභාග ඉවර වෙලා මාස 2-3ක් ගෙදර ඉන්න කාලේ කොරියන් භාෂාව, ජපන් භාෂාව, හින්දි භාෂාව
ඔය වාගේ භාෂාවල් පාඨමාලාවල් වලින් හදාරලා ඉවර කරනවා. ප්‍රතිඵල එනකොට අපට කිසිම සම්බන්ධයක් නැති එවන් භාෂාවක් අපි එච්චර ඉක්මනට ඉගෙන ගත්තා නම් අපිට පාලි ඉගෙන ගන්න බැරියයි. උවමනාවක් නැහැ. පිට රටක ගිහිල්ලා ලොකු වැටුපකට රැකියාවක් කරන්න ඒ රටට යන්න සුදුසුකම් ලබන්න ඒ භාෂාව ඉගෙන ගන්න ලොකු උවමනාවක් තියෙනවා. සංසාරේ දුකයි. මේ සංසාරයෙන් එතර විය යුතුයි. ඒ එතර වෙන්න නම් නිර්මල පර්යාප්තිය දරා ගන්න ඕනේ. ඒ නිර්මල පර්යාප්තිය දරා ගන්න දැනගන්න නම් ඒ ධර්මයේ ලියවිලා තියෙන භාෂාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. සංසාරයෙන් එතර යෑම වෙනුවෙන් මම පාලිය ඉගෙන ගන්නවා කියලා පාලි ඉගෙන ගන්න එළඹුණ අය කීයෙන් කී දෙනාද ඇත්තේ? ආන් එහෙම ඉගෙනගෙන තමන්ගේ භාෂාවට ඒ පාලි ධර්මයේ පරිවර්තනය කරගෙන තමන් තේරුම් ගන්න ඕනේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ නියමය. භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කියලා දේශනා කරපු ක්‍රමය. සමහර කෙනෙක් වයසේ අග්ගිස්සට ගිහිල්ලා දැන් පාලි ඉගෙන ගන්න පුළුවන් මට්ටමක් නැති වෙන්නේ නැති. නමුත් සත්පුරුෂයෝ ඉන්නවා. එහෙමනොත් සත්පුරුෂයෝ හොයාගන්න. සත්පුරුෂයන්ගෙන් බණ අහන්න. ඒ සත්පුරුෂයෝ හොයන්න ඕනේ. නිවැරදි ධර්මයේ කියලා දෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ. මම ධර්මය ගැන මුකුත් දන්නේ නැහැ. මොනවා කීවත් මම පිළිගන්නවා. මොකද මම ඒගොල්ලෝ විශ්වාස කරන නිසා. ආන්ගේ නිසා ධර්මය නොදන්න කෙනෙකුට මුල ඉඳලම නිවැරදි පර්යාප්තිය කියලා දෙන්න කෙනෙක් ඉන්නවනම් ඔවුන්ගෙන් ධර්මය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉගෙන ගන්න එක කාරණාවක් වැරදුනහම නිවන සම්බන්ධයෙන් තියෙන කරුණක්. ඒක මගේ අරුණහම මට සංසාරේ කොච්චර පාඩුද. ඊළඟට සඳහන් කළා දිට්ඨිය සුප්පටි විද්‍යා. ඊළඟට සඳහන් කළේ ඒ දැන ඉගෙනගත්ත ධර්මයට අනුව මේ ලෝකේ විදර්ශනා කරන්න ඕනේ. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨිය සුප්පටි විද්‍යා. ධර්මයේ දැන් Taman දන්න නිසා ධර්මානුකූලව බලන්න ඕනේ ලෝකෙ දිහා. දහම් ඇහින් ලෝකෙ බලනකොට මේක කොයිතරම් විහිළුවක්ද කියලා හිතෙනවා. මේක මොනතරම් දුකක්ද කියලා හිතෙනවා. ලෝකෙ සැප නැහැනේ. තියෙනවා. පංචකාමයේ තුල තියෙනවා සුළු සැපයක්. සැප නැත්තම්ම මිනිස්සු මේ තරම් කාමයට ඇදෙන්නේ නැහනේ. සුළු සැපයක් තියෙන එක දිය බින්දුවක් වගේ. නමුත් දිය බින්දුවක් වගේ සැපක් විඳින්න සාගරයක් වගේ දුකක් විඳිනවා. එවන් අය විඳින දුක්ඛන්දරාව හොඳට අවබෝධ වෙනවා ධර්මානුකූලව ලෝකෙ දිහා බලන්න පටන් ගත්තාම. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. යම් දවසක යම් කෙනෙක් තණ්හාව නැති කරගත්තා නම්, තණ්හාවෙන් ඈත් වුණා නම්, තණ්හාවෙන් මිදුණා නම් ආන් ඒ පුද්ගලයාට කිසිම දුකක් නැහැ. මේ සියලු දුක් තියෙන්නේ තෘෂ්ණාව නිසානේ. තෘෂ්ණාව තමයි සත්‍යය සංසාරේ නිමක් නැති දුක්ඛන්දරාවක ගිල්ලවලා තියෙන්නේ. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ඡය වෙච්ච තැන සියලු දුක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. යම් කෙනෙක් මේ තණ්හාව උදුරලා අයින් කළා නම් Taman තුලින් ඔහුට ශෝකයක් නැහැ, ඔහුට බයක් නැහැ. අපේ තියෙන තණ්හාවේ තරම අපි කොයිතරම් බය වෙනවද? කොච්චර දේවල් වලට බය වෙනවද? ජීවිත තණ්හාව තියෙන්නේ.
තමන්ට හානි වෙයි කියන බය. නමුත් ධර්මයේ දන්න අය, ධර්මයේ දරන අය, ධර්මයේ දන්න අයට වඩා ධර්මයේ දරන අය වටිනවා. මොකද ධර්මයේ දන්න හුඟක් අය ඉන්නවා. දන්නවා වුණාට දරන්නේ නැහැ. ඒක මහ පුදුම වාසනාවන්තකම. අනික් අය නොදන්න නිසා දරන්නේ නැහැ. සමහරු දැනගෙනම දරන්නේ නැහැ. නමුත් ධර්මයේ දරාගෙන ඉන්න අය ලෝකේ විශේෂයි. ඒ අයට තමයි පුළුවන් තමන්ගේ ගමනත් නිදහස් කරගෙන අනුන්ටත් මඟ කියලා දෙන්න. තමන්ගේ කාර්යයත් කරගෙන අනුන්ටත් මඟ කියලා දෙන්න. ධර්මයේ දරන අයට පුළුවන්. ධර්මයේ දන්න අයටත් අනුන්ට මඟ කියන්න පුළුවන්. හැබැයි තමන්ට වැඩක් නැහැ. ආන්ගේ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කරන්න මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ සංසාරේ දුක් විඳලා ධර්මය අවබෝධ කළා. අවබෝධ කරගත්ත ධර්මයේ ගුරු මුෂ්ටි තියන්නේ නැතුව ඔබට මට දේශනා කළා. සංගවපු ප්‍රමාණයක් නෑ. සියල්ල දේශනා කළා. ධර්මය දේශනා කිරීම සඳහා කොයිතරම් කාලයක් පුහුණු වුණාද? මහා කල්ප අසංඛ්‍ය 4.1 පුහුණු වුණා. ඒ සුමේද තාපසතුමාට බණ කියන්න බැරිද? පංච අභිඥා අෂ්ට සමාපatti සහිතයි. නිකන් නෙමෙයි ප්‍රාතිහාර්ය දක්වලා දේශනා කරන්න පුළුවන් කෙනෙක් සුමේද තාපසතුමා. ඊට කලින් ඉඳලා පුරාගෙන එන පාරමී තියෙනවා. මේ මහා කල්ප අසංඛ්‍ය 4කට එහා පැත්තේ මේක ස්ථිර කරගන්න කාලේ. නියත කරගන්න කාලේ. එහෙනම් සුමේද තාපසතුමාටත් පෙළහර දක්වමින් දේශනා කරන්න පුළුවන්කම තිබිලත් සුමේද තාපසතුමා ධර්ම දේශනා කළේ නෑනේ. ධර්ම දේශනා කරන්න නම් මං පුරුදු පුහුණු විය යුතුමයි. ධර්ම දේශනා කරන්න නම් ඒ ධර්මයෙන්ම දැක්ක යුතුයි. ධර්ම දේශනා කරන්න නම් ඒ ධර්මයෙන්ම අවබෝධ කළ යුතුයි. ඒ නිසා වීරිය වැඩුවා. වචනයක්වත් වරදින් නැතුව දහම් දේශනා කරන්න ශක්තිමත් වුණා. ආන් එහෙම ශක්තිමත් වෙලා ඔබට මට දහම් දේශනා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4.1 ධර්ම දේශනා කරන්න පුහුණු වුණා නම් ඔබ මම ලබලා තියෙන මොන පුහුණුවක්ද? මම කියන්නේ ඇත්තටම අපි ධර්ම දේශනා කරන්න සුදුසු අය නෙමෙයි කියලා. සුමේද තාපසයන් වහන්සේගේ කැපකිරීමත් එක බලහම අපිට වරදිනව වුණ තරම් හිතා මතා වරද්දන්නේ. නමුත් දීර්ඝ දේශනා කරගෙන යනකොට වරදිනව ඕන තරම්. නමුත් වැරදුනහම දැනගත්තොත් අතන වැරදුනා කියලා. ඊටාම නිහතමානීව ඒක නිවැරදි කරන එක හරි වටිනවා. ඒක කී දෙනෙකුට යහපතක් වෙනවද නිවැරදි කිරීම තුළ? ප්‍රසිද්ධියේ නිවැරදි කරන්න ඕනේ. අන් අයට යහපතක් වෙන්න නම්. එතකොට තමයි ඒ අය නිවැරදි වෙන්න දන්නේ. මගේ හිතින් විතරක් නිවැරදි කළාට මදි. නමුත් එතකොට අද සුදුසුකම් නැත්තම් අපිට ධම් දේශනා කරන්න. ඇයි ධම් දේශනා කරන්නේ අපි? මේ විදිහටවත් මේ කාර්ය කරගෙන යන්න පිරිසක් හිග නිසා. ඒකටයි දේශනා කරන්නේ. මේ මට්ටමින්වත් කරගෙන යන්න පිරිසක් නැති නිසා. ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා ධර්මයේ ප්‍රගුණ කරපු ගිහි ප්‍රභූවරු බොහොම අල්පයි ඉන්නේ. නමුත් ධර්ම දරයෝ නැහැ කියනව නෙමෙයි. ධර්මදර භික්ෂූන් වහන්සේලා නැහැ කියනව නෙමෙයි.
ඉන්නවා. සමහරලාට ප්‍රසිද්ධියට ඇවිල්ලා නැහැ. ඒක ආධ්‍යාත්මික ජීවිතයට වදයක් වෙන නිසා. නමුත් නිහඬව මහ මෙහෙවරක් කරනවා. ඒක මම සඳහන් කළේ ඒ උතුම් කාර්ය කරන්න කෙනෙක් නැති හින්දා කරනවා මිස නැත්තම් අපි සුදුසු නැහැ. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් යහපත් වුණා නම්, නිවැරදි වුණා නම්, සිල් මත පිහිටියා නම් ධර්මයේ නිසා නෙමෙයිද කියලා හිතන්න. අද මිනිස්සු කොච්චර දන් දෙනවද? නොඑක් විදිහේ දන් දෙනවා. ඔය දන් දෙන්නේ මේ ජීවිතවල බත් සරලුවක්වත් දෙන්න හිතාගෙන හිටපු අය නෙමෙයි. එහෙම මිනිස්සු කොහොමද දානෙට යමු උනේ? බණ අහපු හින්දා. බලන්න ධර්මයේ කොච්චර වෙනස් කළාද කියලා. සත්‍යය ධර්මයේ කොච්චර වෙනස් කළාද? ධර්මයේ නෙමේ සත්‍යය වෙනස් වුණා. නමුත් ධර්මයේ වෙනස් කරන පිරිසකුත් ඉන්නවා. සමහර අය වෙනසට හුඟක් කැමති. ඒ නිසා හුඟක් දැනුගත් අය වෙනස හොයාගෙන යනවා. ඒක මිනිස්සුන්ගේ හැටිනේ. හැබැයි ධර්මයේ එහෙම වෙනසක් කරලා වෙනසට අනුව කටයුතු කරන්න ගියොත් ඔහුට සතර පායේ වැටිලා බොහෝ වෙනස්කම් වලට භාජනය වෙන්න වෙනවා සංසාරය තුල. පින්නතුනි, නිර්මල වූ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ප්‍රඥප්තිය, ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රී කරුණාව පදනම් කරගෙන යම් කෙනෙක් දේශනා කරනවද, යම් කෙනෙක් දේශනා කරනවද බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන්, එයත් ධර්ම දානයනේ. දේශනා කිරීම, ධර්මයේ ඉගැන්වීම, අට කතාව ඉගැන්වීම, භාවනා කර්මස්ථාන ලබා දීම, මේ දේවල් ධර්ම දාන පින්කම්. බොහෝ දිනාට යහපතක් කරවීම උදෙසා මෙවන් මාධ්‍ය තුලින් දේශනා කරවීම, ඒකත් ධර්ම දානමය කුසල කර්මයක්. දෙස් විදෙස් කී දෙනෙක් මේ දේශනාවල් ශ්‍රවණය කරනවාද? ඒ ශ්‍රවණය කරන්න මග හදලා දුන්න දායකයට කොයිතරම් ආනිසංස ලැබෙනවද? ඒක තමයි ඔහුට ලැබෙන ධර්ම දානමය කුසල කර්මය. ආන්ගේ කුසල කර්මය අති දීර්ඝ කාලයක් සංසාරේ ධර්මයේ දන් දීපු අය සුවපත් කරනවා. ඒ අයට පිහිට වෙනවා, ආරක්ෂාවට එනවා. ඒ නිසා පින්නතුනි, ධර්ම දානය කොයි තරම්නම් වටිනවද? තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව නැති තැන සියලු දුක් නැති කළා වෙනවා. සියලු රතීන් අභිභවනය කළ රතියත් ධර්ම රතියයි කියලා අපි සඳහන් කළානේ. මොනවද ලෝකේ රතීන් කියලා කියන්නේ? අපි ඇලිච්ච දේවල්. ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, වතු පිටි, දූපුතුන්, දැසිදස්සු, සොරතල් සතුන්, මේ ආදී තව නොයෙක් දේවල් අපි ඇලිච්ච දේවල්. එතකොට මේ ඇලිච්ච දේවල්, බැඳිච්ච දේවල් අපිට කොයිතරම් දුකක් ගෙනල්ලා දෙනවද? හිතලා බලන්නකෝ. බැඳීම වැඩි වෙන්න බැඳීමත් එක්ක වැඩි වෙවි එනවා දුක. බැඳීම විතරක් නෙමෙයි එන්නේ, දුකත් ඒ පස්සෙන් එනවා. එහෙමනම් පින්නතුනි, සියලු රතීන් අභිභවනය කරනවා, සියලු බැඳීම් අභිභවනය කරනවා. අනික් හැම බැඳීමක්ම අපි කොහාටද ගෙනියන්නේ? හිතලා බලන්න මේ තණ්හාව අපි කොහෙද ගෙනියන්නේ කියලා. සසරට ඇදලා දදා නිරේ පැත්තට තල්ලු කරනවා. හැම බැඳීමකම ස්වභාවය ඒකයි. අත්හැරීම තමයි හැමතරම වටින්නේ. නමුත් ධර්මයට බැඳෙන්න ඔහු සසර පැත්තට ඇදෙනව නෙමෙයි. ධර්මයට බැඳුන කෙනා සසරින් එතරට අදිනවා. පහලට අදිනවා නෙමෙයි, ඉහලට අදිනවා. ධර්ම රතිය විතරයි ඒක කරන්නේ. අනික හැම රතියක්ම අපි අදින්නේ පහලට. ඒ නිසා ධර්ම රතිය උතුම්.
ධර්ම රතිය යමෙකුට තියෙනවා නම් ඔහු තෘෂ්ණාව ඉවත් කරගන්න කටයුතු කරනවා. යම් කෙනෙක් ළඟ තෘෂ්ණාව නැද්ද? ඒ පුද්ගලයා ළඟ බය නැහැ. යම් කෙනෙක් ළඟ තෘෂ්ණාව නැද්ද? ඔහු ළඟ ශෝකය නැහැ. ඔහු ළඟ කනගාටු වීම නැහැ. යම් කෙනෙක් තෘෂ්ණාව නැති කළාද? ඔහු මේ විශ්ව ධාතුවේ කිසිම දුකක් තමන්ට ඇති නොවන තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. යම් කෙනෙක් තෘෂ්ණාව නැති කළාද? නැවත දුක් විඳින්න සසරට නොයන කෙනෙක්. එහෙමනම් තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව නැති කිරීම තුළ සියලුම දුක් ලබනවා. තණ්හාව නැති කිරීම තුළ සියලුම දුක් නැති කරගන්නවා. සියලු දුක් වලින් අයින් වෙනවා. ඒ නිසා තණ්හාව නැති කරන්න මඟ පෙන්නනවා ධර්මය. හැම අතින්ම ධර්මයේ ප්‍රගුණ කරපු කෙනා. ලෝක සත්වයාට හිතසුව පිණිස ධර්මයේ දුන්න කෙනා. මේ ලෝකේ කොච්චර වටින කෙනෙක් වෙනවද? උත්සාහ කරන්න ඔබත් වටින කෙනෙක් වෙන්න. ධර්මයේ දානය කරන්න. හැබැයි ලෝකයට දානය කළාට විතරක් මදි. ඔබත් ඒ ධර්මයේ තුල සැනසෙන්න. ඔබත් ඒ ධර්මයේ දැනගන්න. ඔබත් ඒ ධර්මයේ දරාගන්න. ධර්මයේ පිහිට ධර්මයේ සරණ අපිට කොයිතරම් උපකාර කරනවද? මකාදේවාදී දහම්සොඬාදී රජවරු බණපදයක් වෙනුවෙන් ජීවිත දන් දුන්නේ හැටි ඔබට මතක ඇති. ධර්මයේ කොයිතරම් වටිනවද? හැබැයි ධර්මයේ කියන වචනේ ලෝකේ හැමදාම ඇහෙන වචනයක් නෙමෙයි. බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වලින් සමහරලාට කල්ප අසංඛ්‍ය ගණන් වලින් ලෝකයේ ඇහෙන්නේ නැති වචන තුනක්. වැඳිය යුතු පිදිය යුතු වචන තුනක්. මේ කාලේ බුද්ධාන්තරයක් නිසා නිතර මේ වචන තුන ඇහෙනවා. ඒවා ලෝකයේ දුර්ලභ වචන. කලාතුරකින් අහන වචන. ඒ වචන තුනම ලෝකේ පවතින කාලේ ඔබට මට ජීවිතයක් ලැබුණා. වටිනාම සම්පත විශ්වය තුල තියෙන වෙලාවේ අපි වටිනා දේත් එක්ක ඉන්නවා මිසක් නොවටිනා දේවල් පිටිපස්සේ ගමන් කරලා මොකද අමාරු වෙටෙන්නේ. ඒ නිසා මේ අති උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් එතර කරලා සංසාරයෙන් එතර කරවලා සියලු දුකින් අත මුදවන්න පුළුවන් ධර්මයේ පවතින යුගයේ ලෝකයටත් ලෝක සත්වයාටත් ධර්මයේ දානය කරලා තමනුත් ධර්මයේ දරාගෙන අන් අය සසරින් මුදවනවා වගේ ඔබත් සසරින් මිදිලා මේ සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් ඔබේ උත්සාහය සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං